ධ්වනි ප්‍රභවයේ නිවතට යන තරමට ධ්වනි ප්‍රභවයේ නිවතට යන තරමට ධ්වනි තීව්‍රතාවය ශීඝ්‍රව අඩුවේ. ධ්වනි ප්‍රභවයේ නිවතට යන තරමට ධ්වනි තරංගයේ තීව්‍රතාවය ශීඝ්‍රව අඩුවේ. ඊට පස්සේ වෙනම ලියා ගන්න යම්කිසි ධ්වනි තරංගයක් මුදා හැරි පසු යම්කිසි ධ්වනි තරංගයක් ප්‍රභවයෙන් මුදා හැරි පසු එය ගමන් කරන දුර අනුව තමාගේ විස්තරයද අඩු කරගනී. ධ්වනි තරංගයක් නිකුත් වූ ස්ථානයේ සිට ඉදිරියට ගමන් කරන විට තමාගේ විස්තරයද අඩු කරගනී. හේතුව තමයි මේක ධ්වනි තරංග ගමන් කරන්නේ සම්පීඩන විරලන විදිහට. යද්දී වාත අංශු අතර ගැටෙමින් තමයි මෙයා දිගටම ගමන් කරන්නේ. ඉතින් මේක පොඩ්ඩ කාලයක් යද්දී මන්දනයකට ලක් වෙනවා. මන්දනයකට ලක් වෙනවා කියන එක අදහස මොකද්ද? මන්දනය ලක් වෙනවා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ධ්වනි තරංගයක් අයිති වෙන්නේ අන්වායාම තරංග වලට. ඉතින් අන්වායාම තරංග වගේම තමයි තීරයක් තරංගත් අපිට පුළුවන් එකම විදිහට තරංග හැඩතලයක නිර්මාණය කරගන්න. නමුත් සරල අවලම්බයක් වුණත් ස්වභාවික අවස්ථාවේදී ඔයගොල්ලෝ දන්නවා පොඩ්ඩක් පද්දලි වෙලා අතෑරියට පස්සේ වාතය මගින් ඇති කරන ෆ්‍රික්ෂන් එක මගින් මොකද වෙන්නේ? සරල අවලම්බයක් වුණත් නවතින්න හදනවා. ඉතින් ඒ වගේ ඕනෙම ස්වභාවික ලෝකේ පවතින සරල අනුවර්තීය චලිත කියන එව්වා ඕනෙම දෙයක් යම්කිසි ෆ්‍රික්ෂන් එකක් යටතේ ඒගොල්ලන්ගේ නිශ්චලතාවයට පත් වෙන්නේ නැත්නම් ඝර්ෂණයක් යටතේ ඒගොල්ලන්ගේ නිශ්චලතාවයට පත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්දී මේ ධ්වනි තරංගය හැසිරෙන්නේ කාලයක් යද්දී යාගේ විස්තරය අඩු කරගන්නවා ඉස්සරහට ගමන් කරද්දී. ඉතින් මෙසේ විස්තරය අඩු වෙන්න මොකද වෙන්නේ? විස්තරය අඩු වෙන්න එයාගේ ධ්වනි තරංග තීව්‍රතාවය කියන එක වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේ ග්‍රාෆ් එක දැක්කොත් පේනවා මෙතන මේ සිම්පල් A වලින් දැක්වෙන මේ ධ්වනි තරංගයේ විස්තරයේ කාලයත් එක්ක එතන මේක A කියන එක්කෙනාගේ අගේ මේ දුරට යන්න නැත්නම් කාලය ගත වෙන්න අඩු වෙනවා. හේතුව තමයි මම කියපු වාතයේ තියෙන අංශු කම්පන වෙලා තමයි ධ්වනිය හටගන්නේ. ඉතින් මේක දුරට යන්න තමාගේ කම්පන ස්වභාවය අඩු කරගන්න හේතුව තමයි අංශු අතර තියෙන ඝර්ෂණ බල, තව ඉතින් අණු අතර ආකර්ෂණ බල තියෙනවා. ඔය ඔක්කොම හේතු වෙනවා මේකට. ඉතින් අපි මේක ගත්තොත් එහෙම ධ්වනි තීව්‍රතාවය කියන එක එයා කාගේද? මේ ධ්වනි තරංගයේ විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතික වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරි. ලියා ගන්න. ධ්වනි තරංගයක් අවකාශය හරහා ගමන් කරන විට පවතින විවිධ බාධක නිසා පරිමන්දනයේට මේකට අපි කියනවා පරිමන්දනයේට කියලා. පරිමන්දනය වෙනවා කියලා කියනවා කම්පනය. පරිමන්දනයේට ලක් වේ. මෙසේ පරිමන්දනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරිමන්දනය මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෑම්පින් කියලා. හරි. මෙසේ පරිමන්දනය වීම නිසා කාලයත් සමග ධ්වනි තරංගයේ විස්තරය අඩු වේ. මෙසේ පරිමන්දනය වීම නිසා කාලයත් සමග ධ්වනි තරංගයේ විස්තරය අඩු වේ. හරි. ලියා ගන්න. මේ රූප සටහන දාගන්න. ඉඩ තියලා යටි ලියා ගන්න. ධ්වනි තරංගයක
විස්තරේහි වර්ගය ධ්වනි තරංගයක විස්තරේහි වර්ගය එහි ධ්වනි තීව්‍රතාවයට එම තරංගයේ තීව්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. එම තරංගයේ තීව්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. ධ්වනි තරංගයක විස්තරේහි වර්ගය ධ්වනි තරංගයේ තීව්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. මේ දෙකම දාගන්න. අර හිස්තැනේට මේක දාගන්න ඊට යටින් මේක ලියාගන්න. මිනිස් කනේ ස්වභාවය කොහොමද? කනට බාහිරින් ශබ්ද තරංගයක් ඇතුළු වුණාම කනේ තියෙන කම්බරේ කම්පණය වෙලා තමයි ඔයගලන්ට ශබ්ද තරංගේ ශ්‍රවණය වෙන්නේ. ඉතින් මේ වගේ කම්පනයක් ඇති වෙද්දී ඔයාලා දන්නවා මේක මොකද්ද? මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොන වගේ කම්පනයක්ද? මෙතන සිද්ධ වෙන්නේ බාහිර ප්‍රවේගින් කම්පණය වීමක්. ඒ කියන්නේ නිකන් කෘත කම්පනයක් වගේ දෙයක්. හරි. ඉතින් දැන් මේකෙදි වෙන දේ මොකද්ද? කම්බරේ කම්පණය වෙනවා. ඉතින් මෙතන මේ කම්බරේ කම්පණය වෙන්න නම් යම්කිසි අවම තීව්‍රතාවයක් තියෙන්න ඕනේ කියලා අර්ථ දක්වලා තියෙනවා. යම්කිසි අවම තීව්‍රතාවයක් තියෙන්න ඕනේ කියලා අර්ථ දක්වලා තියෙනවා. හරි. ඉතින් මේ තීව්‍රතාවය ගැන අපි කතා කළොත් එහෙම ඒ තීව්‍රතාවයේ අගය අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ chart එකක් තමයි මේ කනට අදාළව පවතින්නේ. බලන්න. මෙන්න මේ වගේ මේක අපි බිඳුව මෙතන ලකුණු කරලා මේ පැත්තට අපි මාක් කරනවා සංඛ්‍යාතය. මේ පැත්තට අපි ශබ්ද තරංගයේ තීව්‍රතාවය ලකුණු කරනවා. ඉතින් මේක මම ඇඳපු graph එකක් නෙමෙයි, මේක පරීක්ෂණාත්මකව ලබාගත් graph එකක්. ඉතින් ඒක මේ වගේ සටහනක් තමයි අපිට ලැබෙන්නේ. මේක වෙන අමුතු හැඩතලයක් තියෙන්නේ. ඒක ආපු විදිහ කියන්නේ නැහැ කොහොමද කියලා. නිකන් මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙද්දී මෙන්න මේ විදිහට පොඩ්ඩක් ගිහිලා අඩු වෙනවා. මෙන්න මේ වගේ තැනකට යනකම් අඩු වෙනවා මේ ධ්වනි තීව්‍රතාවය. මෙන්න මෙතෙන්දී සංඛ්‍යාතය 3300යි කියනවා. මෙන්න මෙතෙන්දී සංඛ්‍යාතය 3300යි හර්ට්ස් වෙනවා. හරි. ඊට පස්සේ නැවත මොකද වෙන්නේ? මෙහෙම අඩු වෙච්ච තීව්‍රතාවය නැවත මේ පැත්තට මෙන්න මෙහෙම වැඩි වේගන යන විදිහේ ස්වභාවයක් තමයි මේ සටහනේ තියෙන්නේ. කනට දැනෙන ධ්වනි තීව්‍රතාවය මේ විදිහට තමයි විචලනය වෙන්නේ. ඒ කියන්නේ 0 ඉඳන් 3300 වෙනකන් අඩු වෙනවා. ඊට පස්සේ 3300න් පස්සේ නැවතත් සංඛ්‍යාතය අපි වෙනස් කරන් ගියොත් එහෙම ඒක කනේ ධ්වනි තීව්‍රතාවයක් ඇති කරනවා. හරි. ඉතින් මෙන්න මේ අපි කතා කරන 3300 දී ඇති වෙනවා මෙන්න මේ I note කියන අගය. මේ I note කියන අගය අපිට ගන්න පුළුවන් I note මෙන්න මෙයා සමාන වෙනවා කියනවා 1 වැඩි කිරීම 10 ඍණ 12යි. එක් වතාවක් 10 ඍණ 12 වෙනි බලය WM ඍණ 2යි. ඔන්න ඔය අගයට සමාන වෙනවා කියලා කියනවා. ඔය I note අගය. ඉතින් මෙන්න මේ I note අගය තමයි මිනිස් කන මගින් ශබ්දයක් ශ්‍රවණය කරන්න පුළුවන් අවම I අගය. හරි. නැත්නම් අවම ශ්‍රව්‍යතා දේහලිය කියලා මේකට අපි කියනවා. මේකට අපි කියනවා අවම අගය නැත්නම් මේ හඬේ ශ්‍රව්‍යතා දේහලිය කියලා. ශ්‍රව්‍යතා දේහලිය කියලා අපි මේකට කියනවා. I note මේක අගය අපිට ගත්තොත් 1 වැඩි කිරීම 10 ඍණ 12යි. ඒ වගේම තව අගයක් තියෙනවා. ඒ තමයි මේ කම්බරේට දරා ගන්න පුළුවන් උපරිම ධ්වනි තීව්‍රතාවයකුත් තියෙනවා. ඒ අගයට අපි කියනවා අපි ඒක I1 කියලා දාගමු නිකන්. ඒ අගය 1
WM ඍණ 2යි නැත්නම් වර්ග මීටරයට පොට් වගේ තමයි මේකේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ක්ෂමතාවයක් තියෙන නිසා තමයි අපිට ඔහම ගන්න වෙලා තියෙන්නේ ඒකකේ. හරි. දැන් බලන්න අපිට ඒක 1යි කියලා ගන්න පුළුවන්. ඒක අපිට දීපු අගයක් සහ ඉතින් මිනිස්සු පරීක්ෂණ කරලා බලලා ලබාගත් අගයක් මේක. ඉතින් මේ අගයට අපි කියනවා වේදනා දේහලිය කියලා. ඉතින් මෙන්න මේ ශ්‍රව්‍යතා දේහලිය වේදනා දේහලියයි අතර තමයි මිනිස්සුන්ට අහන්න සුදුසු අහන්න නැත්නම් කනට ශ්‍රවණය කරන්න සුදුසු ශබ්ද මට්ටම් තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ 3300 කියන මෙන්න මේ අගය 3300 හර්ට්ස් කියන අගය විශේෂ අගයක් වෙනවා. හේතුව තමයි ඒ අවස්ථාවේදී තමයි මේ ශ්‍රව්‍යතා දේහලිය අගය ලැබෙන්නේ. ඒ කියන්නේ මිනිස් කන අනුනාද කරන අවම ධ්වනි තීව්‍රතාවය ලැබෙන්නේ මෙන්න මේ 3300 හර්ට්ස් කියන විශේෂ අවස්ථාවේදී. හරි. අපි මේක පොඩ්ඩක් දාගමු ලියා ගන්න. මිනිස් කන මගින් ශබ්දය ශ්‍රවණය කිරීමේදී මිනිස් කන මගින් ශබ්දය ශ්‍රවණය කිරීමේදී එම හඬ හඳුනා ගැනීම සඳහා අවම ධ්වනි තීව්‍රතාවයක් හෝ පැවතිය යුතුය. අවම ධ්වනි තීව්‍රතාවයක් හෝ පැවතිය යුතුය. මෙම ධ්වනි තීව්‍රතාවයේ සංඛ්‍යාතය සමග අවම ධ්වනි තීව්‍රතාවයක්වත් පැවතිය යුතුය. මෙම ධ්වනි තීව්‍රතාවයේ සංඛ්‍යාතය සමග පහත පරිදි විචලනය වේ. මෙන්න මේක ඇඳගන්න. ධ්වනි තීව්‍රතාවයේ සංඛ්‍යාතය සමග පහත පරිදි විචලනය වේ. මේක ඇඳගන්න. ටක් ගාලා ඇඳගන්න. හරි. මේක මේ 3300 ලකුණු කරගන්න මෙතන. ලියා ගන්න. මෙසේ ධ්වනි තරංගය ශ්‍රවණය කිරීම සඳහා එම ධ්වනි තරංගයට අවම ධ්වනි තීව්‍රතාවයක් ලෙස එම ධ්වනි තරංගයේහි අවම තීව්‍රතාවය ලෙස I not සමානයි මෙන්න මෙයාගේ එක වැඩි කිරීම 10^12යි වර්ග මීටරයට වොට් අගය පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. මෙම අගය මිනිස් කනෙහි ශ්‍රව්‍යතා දේහලිය ලෙස හඳුන්වයි.
ලෙස හඳුන්වයි. මෙම තීව්‍රතාවය මිනිස් කනේ ශ්‍රව්‍යතා දේහලිය ලෙස හඳුන්වයි. මෙම තීව්‍රතාවය මිනිස් කනෙහි ශ්‍රව්‍යතා දේහලිය ලෙස හඳුන්වයි. මෙම ශ්‍රව්‍යතා දේහලිය අගය ලැබෙන්නේ ශබ්දයේ සංඛ්‍යාතය 3300 හර්ට්ස් වූ විටය. ශබ්දයේ සංඛ්‍යාතය 3300 හර්ට්ස් වූ විටය. ශබ්ද සංඛ්‍යාතය 3300 හර්ට්ස් වූ විටය. වෙනම ලියා ගන්න. එමෙන්ම මිනිස් කනට හානියක් සිදු නොවන ලෙස ශ්‍රවණය කළ හැකි ධ්වනි තීව්‍රතාවයක් පවතී. මිනිස් කනට හානියක් සිදු නොවන ලෙස ශ්‍රවණය කළ හැකි ධ්වනි තීව්‍රතාවයක් පවතී. මෙහි අගය I1 1 වර්ග මීටරයට වොට් වේ. ලියන්න මෙම අගය වේදනා දේහලිය ලෙස හඳුන්වයි. ඉතින් දැන් මේ වේදනා දේහලියයි ශ්‍රව්‍යතා දේහලියයි අතර ශබ්ද අපේ කනට අපහසුතාවයකින් තොරව අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් ලියා ගමු. මෙම ශ්‍රව්‍යතා දේහලිය සහ වේදනා දේහලිය අතර තීව්‍රතා අගයන් අපහසුතාවයෙන් තොරව කනට ශ්‍රවණය කළ හැකි වේ. හරි. අපහසුතාවයකින් තොරව ශ්‍රවණය කළ හැකි වේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ තීව්‍රතාවය නැත්නම් ධ්වනි තීව්‍රතාවය කියන අගය බලන්න I0 මේ ශ්‍රව්‍යතා දේහලිය ගත්තොත් එයාගේ අගය බලන්න 1 වැඩි කිරීම 10 12ක්. ඉතින් මෙතන 1 වැඩි කිරීම 10 12ක් කියන්නේ අපි මේක 0.0 වලින් ගත්තොත් 0.0000 වගේ බොහොම පොඩි ගාණක්. හරි. ඉතින් මේක මෙහෙම බොහොම පොඩි ගාණක් වුණාම මොකද වෙන්නේ? මේකේ අගය අපිට පේනවා නිකන් හෙන පොඩි ගාණක් කියලා. ඉතින් මේකෙන් අපිට ගණනය කිරීම කරද්දී ලොකු අපහසුතාවයන් මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ අපහසුතාවය මග අරගන්න හඳුන්වලා දෙනවා තීව්‍රතා මට්ටම්. ධ්වනි තීව්‍රතා මට්ටම් කියලා එකක්. මෙච්චරලා අපි කතා කරලා ධ්වනි තීව්‍රතාවය ගැන. ඉතින් මෙතන ඊළඟට මිනිස්සුන්ට හඳුන්වලා දෙනවා ධ්වනි තීව්‍රතා මට්ටම් කියලා දෙයක්. ධ්වනි තීව්‍රතා මට්ටම් කියලා කියන්නේ අපි කවුරු හරි ධ්වනි තීව්‍රතාවයකට සාපේක්ෂව තවත් ධ්වනි තීව්‍රතාවයක් ලියලා දක්වනවා කියන එක. ඉතින් මෙතන අපි ඒකේ සාපේක්ෂව බලන්න අපි යොදාගන්නේ කාවද? අර අවම අගය. ඒ කියන්නේ මෙන්න මේ ශ්‍රව්‍යතා දේහලිය. මෙන්න මේ අගයට සාපේක්ෂව කනට ඇහෙන ශබ්දයේ ධ්වනි තීව්‍රතාවය කොච්චරක්ද කියලා හඳුන්වලා දෙන්න නව භෞතික රාශියක් හඳුන්වලා දෙනවා. ඒකට අපි කියනවා ධ්වනි තීව්‍රතා මට්ටම කියලා. මාතෘකාව දාගන්න ධ්වනි තීව්‍රතා මට්ටම.
ශබ්ද තීව්‍රතාවයන් දෙස බැලූ කල ශබ්ද තීව්‍රතාවයන් දෙස බැලූ කල පෙනියන්නේ ඒවා ඊතා කුඩා අගයන් ලෙසය. පෙනියන්නේ ඊතා කුඩා අගයන් ලෙසිනි. ඊතා කුඩා අගයක් ලෙසිනි. මෙසේ කුඩා අගයන්ගෙන් ගණනය කිරීම සිදු කර ගැනීම ඊතා අපහසු වූ බැවින් මෙසේ ඊතා කුඩා අගයන්ගෙන් ගණනය කිරීම සිදු කර ගැනීම අපහසු වූ බැවින් ධ්වනි තීව්‍රතා මට්ටම් සෙවීම ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. ධ්වනි තීව්‍රතා මට්ටම් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. මෙහිදී වෙනම ලියා ගන්න. මෙහිදී සිදු කරනුයේ ශ්‍රව්‍යතා දේහලියට සාපේක්ෂව ධ්වනි තීව්‍රතාවය ලබා ගැනීමයි. ශ්‍රව්‍යතා දේහලියට සාපේක්ෂව ධ්වනි තීව්‍රතාවයේ අගය අනුපාතයක් ලෙස ලබා ගැනීමයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් අනුපාතයක් ලෙස ලබා ගන්නවා කියලා කියන්නේ. දැන් මෙතන I not ඉන්නවා. ඒ තමයි ශ්‍රව්‍යතා දේහලිය I not. එයාට සාපේක්ෂව අපේ කනට ඇහෙන යම්කිසි ශබ්දයක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි ඒක I කියලා ගමු. අන්නේ I කොච්චරක්ද කියලායි බලනවා. ඉතින් නිකන් හිතමු අපේ කනට ඇහෙනවා මෙන්න මේ වගේ අගයක්. I සමානයි එක වැඩි කරමු 10/4ක අගයක් අපිට ඇහෙනවා. 10/4. ඉතින් එතකොට අපිට මේක ගන්න බල එක වැඩි 10/4 බෙදීම එක වැඩි කිරීම 10/12යි. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? අපි දැන් මේ කතා කරන ධ්වනි තීව්‍රතා මට්ටමක් කියලා. ඉතින් මේ ධ්වනි තීව්‍රතා මට්ටම ගණනය කරද්දී ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි දැන් මෙහෙම ශ්‍රව්‍යතා දේහලියට සාපේක්ෂව අපේ අගය ලියද්දී ශ්‍රව්‍යතා දේහලියට සාපේක්ෂව අපි දැන් කනට මං කිව්වා මොකක් හරි එක වැඩි කිව්ව 10/4ක ධ්වනි තීව්‍රතාවයක් තියෙන ශබ්දයක් ඇහෙයි කියලා. එහෙම ඇහුනොත් මෙතන එන අගය බලන්න 10/4 බෙදීම 10/12ක්. ඉතින් මෙතන කැපුවොත් ඔයගලන්ට පේනවා ඇති යට එනවා උඩ 10/4යි. එතකොට මෙතන අපි ලියන්න පුළුවන් 10/4 වතාව 10/8ක් කියලා. පොඩි කාලේ කරන දර්ශක සුළු කිරීම මම මේ විදිහට කඩා ගන්නවා මේක ලේසියට. ඉතින් ඔයගලන්ට පේනවා මේක කැපෙනවා. යට 10/8 වෙනි බලයේ ඉන්නවා. මෙයා උඩට එනවා. ඒතර 10/8ක් කියලා එනවා.
පේනවද? බොහොම ලොකු වගයක් කියනවා ඒ පාර. කලින් බොහොම පොඩි වගයක් ආවා ඒ නිසා ගන්නේ කිරීම පහසු වුණා. දැන් මෙතෙන්ද මොකද වෙන්නේ? බොහොම ලොකු වගයක් කියනවා. දැන් ඉතින් මේ දෙකම කරන්න බෑනේ. ඒ නිසා මේකට තව පොඩි කෑල්ලක් ඇඩ් කරන්න වුණා. ඒ තමයි මෙයාගේ අගය දැන් මෙහෙම වුණාම ලොකුයිනේ. අපි මේකේ ලඝු වගය ගන්නවා. ලඝු අයියට අයිනෝ. ඔන්න ඔය විදිහට අපි ගන්නවා. මෙතෙන්ද මොකද්ද වෙන්නේ? මේක ලඝු වගය ගත්තාම අපිට පේනවා ලඝු 10 පාදයට මේ සුළු කිරීමම එනවා. 1 වැඩි කිරීම 10 ඍණ 4. මම උදාහරණයක් ගන්න 1 වැඩි කිරීම 10 ඍණ 12. ලඝු 10 පාදයෙන් ගන්න. ඉතින් මෙතන සුළු කිරීම අපිට පේනවා 10 8ක් එනවා. ලඝු 10 පාදයට 10 8යි. ලඝු සුළු කිරීම 10 වසරේ 11 වසරේ ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා. ලඝු සුළු කිරීම වෙද්දී ලඝු නීති වලට අනුව මේ විදිය 10 8 කියලා මෙහෙම බලයක් තිබුණොත් එහෙම 8 වෙනි බලය මේක ඉස්තරට ගත්ත හැකි. ලඝු 10 පාදයට 10 කියලා ලියුව හැකි. ලඝු 10 පාදයට 10 කියන්නේ 1යි. එහෙමනම් මෙතන එන අන්තිම උත්තරේ 8යි කියලා එනවා. මෙන්න මේකට අපි බෙල් කියලා විශිෂ්ට විද්‍යාඥයෙක් ඉන්නවා බෙල් කියලා. අන්නේ මනුස්සයාගේ නමෙන් තමයි මේක නම් කළේ. ඒක නිසා මේක කැපිටල් අකුරක් වෙනවා. මිනිසුන්ගේ නම් වලින් මොකක් හරි ඒකකයක් හඳුන්වලා දුන්නොත් ඒක කැපිටල් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ මේ ලකුණ හඳුන්වලා දීලා තියෙන එක විශේෂ SI ව්‍යුත්පන්න භෞතික රාශියක් වෙනවා. භෞතික ඒකකයක් වෙනවා විශේෂ එකක්. ඒක අපි බෙල් කියලා හඳුන්වනවා. ඉතින් මේ විදිහට අපිට ලැබෙනවා 8යි බෙල් කියලා උත්තරයක්. ඒ තමයි මේ දෙන්නගේ බෙදීම නැත්නම් මේ දෙන්න අතර අනුපාතය. ලඝු වගේ ගත්තොත් අපිට එන වගයක් ඒක අපි කියනවා බෙල් වලින් ලැබෙන අගයක් කියලා. ඉතින් මෙතන අපිට එනවා 8යි බෙල් අගයක් මේ උදාහරණයට අනුව. ලියාගමු. මෙන්න මේක ලියාගමු. උදාහරණ කියලා දාගන්න මේක. උදාහරණ කියලා දාගන්න මේක. උදාහරණ මෙන්න මේක දාගන්න. මෙන්න මෙහෙම શબ્දයක් ඇහෙනවා කියලා. හරි. මෙඩි දාගන්න. හරි. ලියාගන්න. මෙහිදී ලැබෙන අගය ඊට විශාල වූ බැවින් මෙහිදී ලැබෙන අගය ඊට විශාල වූ බැවින් එම අනුපාතයේහි ලඝු වගය ලබා ගැනීමෙන් මෙම අගය ඊට විශාල වූ බැවින් එම අගයෙහි ලඝු 10 පාදයට අගය ලබා ගැනීම මගින් නැත්නම් එම අගයේ ලඝු වගය ලබා ගැනීම මගින් සාමාන්‍යයෙන් ලඝු 10 පාදය කියන එක තමයි ලඝු වගය ගන්නවා කියලා නිකන් පාදයේ සඳහන් නොකළොත් අපි ගන්න ඕනේ 10 පාදයෙන්. එම අගය ඊට විශාල වූ බැවින් එම අනුපාතයේහි ලැබෙන අගයෙහි ලඝු 10 පාදයට අගය ලබා ගැනීම මගින් මෙම සංඛ්‍යාව කුඩා කරගත හැකි වේ. හරි. මේ මැනීම සඳහා විශේෂ ව්‍යුත්පන්න SI එකකයක් ලෙස
විශේෂ ව්‍යුත්පන්න SI එකකයක් ලෙස විශේෂ ව්‍යුත්පන්න SI එකකයක් ලෙස බෙල් හඳුන්වා දෙන ලදී. බෙල් විශේෂ ව්‍යුත්පන්න SI එකකයක් ලෙස බෙල් හඳුන්වා දෙන ලදී. මේක දාගන්න බෙල්. බෙල් හඳුන්වා දෙන ලදී. මේක ලියලා උදාහරණ කියලා දාලා මේ ටික දාගන්න. ලියන්න. හරිනේ. නමුත් මෙමාගේ කුඩා බැවින් මෙම ප්‍රකාශනය 10න් ගුණ කර මෙමාගේ කුඩා බැවින් මෙම ප්‍රකාශනය 10න් ගුණ කර මෙමාගේ 10න් ගුණ කර මෙම ප්‍රකාශනය 10න් ගුණ කර විශේෂ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ලද අතර මෙය ධ්වනි තීව්‍රතා මට්ටම් මැනීම සඳහා බහුලව භාවිතයට ගැනේ. ධ්වනි තීව්‍රතා මට්ටම් මැනීම සඳහා බහුලව භාවිතයට ගැනේ. මෙහිදී වෙනම ලියා ගන්න. මේක දාගෙන ලියා ගන්න. මෙහි ඒකකය ඩෙසිබෙල් වලින් දැක්වේ. මේකම අපි ගත්තොත් එහෙම උදාහරණයක් මොකද වෙන්නේ? බීටා අපි කියලා අපි මේක සලකනවා. බීටා සමානයි ලඝු 10 පාදයට 10 වතාවක් ලඝු 10 පාදයට i/ට i0. හරි. ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා සමීකරණේ. මේකම අපි ගන්නවා 10 වතාවක් ලඝු 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 4 බෙදීම එක් වතාවක් 10 ඍණ 12යි. එහෙමනම් එනවා අපිට 10 වතාවක් මෙතන එනවා ලඝු 10 පාදයට 10 8ක්. එතකොට අවසානයේ අපිට එනවා 10 වතාවක් 8යි කියලා. ලඝු 10 පාදයට 10 එකයි එක් වතාවක් 8යි මේ ප්‍රකාශනය 8යි. එතකොට 8 වතාවක් 10 80ක් වෙනවා. මේක ඩෙසිබෙල් කියන එක දාගන්න. මේක ලියලා මේක කොටු කරගෙන මේ ටික දාගන්න.
මේ කොටු කරගන්න මේක පැනලෙන් දෙන්න එපා. බොහොම වටිනවා මේක MCQ එකක් එන්න පුළුවන් මේ වගේ එකකින්. මිකි ගණන් වලින් MCQ වෙනවා හුඟක් වෙලාවට. බොහොම සරලයි. ප්‍රකාශනයේ මතක නැති නිසා එහෙම නැත්නම් අර්ථ දැක්වීම දන්නේ නැති නිසා මේකේ සුළු කිරීම කරගන්න බැරුව හිර වෙනවා ළමයි. බොහොම සරල ගණන් තියෙන්නේ මේකේ. නිකන් පොඩ්ඩයි හාඩ් මෙහාට දාලා හිතන්න පුළුවන් නම් බොහොම පහසුවෙන් උත්තර වල යන්න පුළුවන් මේකේ. MCQ එකක් කියන්නේ ලකුණු කීයක්ද? පේපර් එකේ. ඊට පස්සේ පොඩි මාතෘකාවක් දාගන්න ලඝු සුළු කිරීම. ලඝු සුළු කිරීම කියලා පොඩි මාතෘකාවක් දාගන්න. මේක O level මට්ටමේදී මේ සුළු කිරීම කරලා ඇති. නමුත් ඒවා මතක නැත්නම් පොඩ්ඩක් මතක් කරගමු. පොඩ්ඩක් මතක් කරගමු ලඝු සුළු කිරීම කියලා දාගන්න. කොහමද? ලඝු ඒ පාදයට 10 ඒ පාදයට B දන ලඝු ඒ පාදයට C. මේකේ මොකද්ද ලැබෙන්නේ? ලඝු ඒ පාදයට මේ කවුද මේ? මම එකතුවක් හිතේ ලියලා තියෙන්නේ කාවද? මේක අනිත් පැත්තට ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් ලඝු කොහමද? B වතාවක් C. හරි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඕක අපි අනිත් පැත්තට ගමු උදාහරණයට එක්සැම්පල් එකට. මම මෙතන උදාහරණයක් දෙනවා එක්සැම්පල්. මම මේ උදාහරණයක් ගන්නම් 10 පාදයෙන් ලඝු 10 පාදයට 8 වතාවක් 5 කියලා තියනවා කියලා හිතන්න. අපිට මේක ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 8 දන ලඝු 10 පාදයට 5යි. මෙතන මොකද්ද ඇත්තටම තියෙන්නේ? මෙතන 8 වරක් 5 නැතුව අපි හිතමු ලඝු 40 තියෙන්නේ. ඉතින් මේක ලොකු වැඩි ඒ නිසා මේක කඩා ගන්නවා පොඩි කෑලි දෙකකට 8යි 5යි කියලා. අපේ පහසුවෙන් මේ විදිහට කඩා ගන්න ලඝු සුළු කිරීම වලදී ලඝු ගණන් කියන එක හඳුන්වලා දුන්නේ ගුණිතයේ බෙදීම වගේ දේවල් වල තියෙන අපහසුතාවයන් මගහරව ගන්න. ඉතින් අපි ගත්තොත් මෙන්න මේ වගේ 40 කියන සංඛ්‍යාව අපිට පුළුවන් මේ සංඛ්‍යාවේ ලඝු එකපාර 40 ලඝු කියලා එකක් හොයන්න අමාරුයි. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? මේක කඩා ගන්නවා ලඝු 10 පාදයට 8 වතාවක් 5 ගුණිතයක් විදිහට. ඉතින් මේ 8 වතාවක් 5 ගුණිතය අපි ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 8 දන ලඝු 10 පාදයට 5යි. ඉතින් මේකේ අගය අපිට පුළුවන් ලඝු පොතෙන් හොයාගන්න. මේකේ අගය අපිට පුළුවන් ලඝු පොතෙන් හොයාගන්න. ඉතින් මේ අගයන් දෙක හොයාගත්තට පස්සේ අපිට මේ එකතුවක් විදිහට මේක දක්වන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ලඝු ගණක වල තියෙන විශේෂත්වය. මම මේක අනිත් පැත්තට ලිව්වට මේකේ භාවිතය ඇත්තටම එන්නේ මේ පැත්තට. ලඝු ඒ පාදයට B වතාවක් C නැත්නම් ගුණිතයක්. ඒක අපි ලියන්න පුළුවන් ලඝු ඒ පාදයට B දන ලඝු ඒ පාදයට C කියලා. ඒ කියන්නේ එකම පාදෙන් තියෙනවා නම් ඒගොල්ලෝ ගුණිතයක් විදිහට අපිට ලියා ගන්න පුළුවන් නම් ඒ ගුණිතය අපිට දෙකට කල්ලි වෙලා එකතුවක් විදිහට ගන්න පුළුවන්. බොහොම සරල වෙනවා ගුණ කිරීම. මේ වගේ සංඛ්‍යා තව සංඛ්‍යාවක් අපි ගමු මෙන්න මෙහෙම දෙයක්. අවස්ථාවක් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ලඝු ඒ පාදයට B බෙදීම C. මෙන්න මෙහෙම එකක් තියෙනවා නම් අපිට මේක ලියන්න පුළුවන්. ලඝු ඒ පාදයට B ඍණ ලඝු ඒ පාදයට C. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. මේ අදහසත් මතක නැතිව මතක් කරගන්න. මේකේ අදහස් වෙන්නේ මොකද්ද? මම උදාහරණයක් දෙන්න එක්සැම්පල් එකක්. මේකෙදී අපි ගමු මොන හරි සංඛ්‍යා දෙකක් බෙදනවා කියලා. ලඝු මෙතන සංඛ්‍යාව 10 පාදයට ගන්නවා
3 බෙදීම 2. 3 බෙදීම 2. අපිට මේ 3 බෙදීම 2 කියන එක ගන්න වඩා ලේසි. මේක ලඝු වලින් අපි බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් ගමු. 3 බෙදීම අපි අනිත් පැත්තට ගමු. 2 බෙදීම 3යි. හරි. මොන විදිහේ සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේකේ 2 බෙදීම 3 යගේ කෙලින්ම ගන්නවට වඩා ලේසි. කෙලින්ම ගන්නවට වඩා ලේසි. මෙන්න මෙහෙම ගන්න එක. බලන්න. මම මේක ලියා ගන්නවා. ලඝු 10 පාදයට 2 ඍණ ලඝු 10 පාදයට 3යි. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ලඝු 10 පාදයට 2 බෙදීම 3යි. ඒක අපි ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 2 ඍණ ලඝු 10 පාදයට 3යි කියලා. ලඝු A පාදයට B වල C වෙනි බලය. ඒක අපි ලියන්න පුළුවන් C වතාවක් ලඝු A පාදයට B. මේක බලන්න අපි බලයක් මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ තමයි ලඝු A පාදයට B වල C වෙනි බලය කියලා තිබුණොත් එහෙම මේ C කියන එක න ඉස්සරහට එනවා ලඝු A පාදයට B කියලා ලියන්න පුළුවන්. ඉතින් මේකට මම උදාහරණයක් දෙන්නම්. එක්සැම්පල් එක. මේක අපිට ගන්න පුළුවන්. මම දාන්නම් 10 පාදයට ලඝු 10 පාදයට 2 4 වෙනි බලය. 2 4 වෙනි බලය කියන්නේ කීයද? 16යි. මම මේ 16 2 බලයක් විතර ලියලා තියෙනවා. හරි. මේක අපි මෙහෙම ලිව්වහම අපිට මොකද කරන්න පුළුවන්? මේක අපේ 4 ඉස්සරහට ගන්න පුළුවන් කියලා මම කිව්වා 4 වතාවක් ලඝු 10 පාදයට 2යි. ඉතින් මේ ලඝු 10 පාදයට 2යි. ඉතින් මේ ලඝු දෙකයගේ අපිට පුළුවන් ලඝු පොත ඇසුරින් බලා ගන්න. ඒක 4ෙන් ගුණ කරලා අපිට අවශ්‍ය පිළිතුරට යන්න පුළුවන්. ඉතින් 4 වතාවක් ලඝු 10 පාදයට 2 කියන එක සාමාන්‍ය මතක තියාගන්න ඕන නගයක්. ඒකයගේ 0.3යි 0යි 1යි 0ක්. එතන 4යි මේක 0.4 3 12යි. 1යි 1.2.04යි.